समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सक्मुखधं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स पंचमानि भिक्खवे तानानि अभिन्नं पच्चवेक्खितब्बं इत्यावा पुरुषेण वा घट्टेन वा පබ්බජිතේන වාති අපි කවුරුත් එකට තුන්රුවන් වන්දනා කරමු නමස්කාර වේවා බුදුරුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා මම දම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි අද මේ ඇසලපුර පසළොස්වක පොහොය දවසේ ඔය ඇත්තන් බොහොම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට පැමිණිලා සිල් සමාදන් වෙලා දැන් බලාපොරොත්තු වන්නේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඉතින් අද පොයේ වැදගත්කම පිළිබඳ උදෑසන නායක හාමුදුරුවන් වහන්සේ විසින් ඒ විස්තරයන් ප්‍රකාශ කරන්න දේශනා කරන්න යෙදුණා. ඉතින් දීර්ඝ නිවාඩුවකින් පස්සේ තමයි සිල් ගන්නට හම්බුනේ. මාස දෙකක් විතර නිවාඩුවක් තිබ්බා. පොයවල් දෙකක් නේ. පොයවල් දෙකක් මගේ හැරුණා. ලෝකයේ ඇතිලා තියෙන මේ වසංගත තත්ත්වයන් නිසා පොඩි නිවාඩුවකුත් ගෙදර නිවාඩු පාඩුවේ ඉඳලා තමයි මේ ඇසල පොයේ දවසේ සෞඛ්‍ය සංවිධාන අවසර දීලා තියෙනවා ආරක්ෂාන්විතව සිල් සමාදන් වෙන්න කියලා. ආරක්ෂාන්විතව කියලා කියන්නේ බුද්ධ දේශනාවේ හැටියට නම් සතියෙන් සිල් සමාදන්. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. අපි සතියෙන් සිල් සමාදන් නොවුනට සතියෙන් කියලා කියන්නේ සිහියෙන් යුක්තව. තමන්ගේ වටපිටාව පිළිබඳව අවබෝධය. සෞඛ්‍ය සංවිධාන කියන්නේත් එහෙමයි. මීටරයක් දුරින් ඉන්න, අනිත් අයත් එක්ක ළඟින් ඇසුරු කරන්න එපා. සිහියෙන් ඉන්න, ආරක්ෂාන්විත පිළිවෙලවල් අනුගමනය කරන්න. තමන්ගේ අත තියෙන්නේ කොහෙද කියලා තමන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. තමන්ගේ අත මූණට යනවද? තමන් කොතන දැල්ලුවේ? එහෙම කියලා සිහියක් තියෙන්න ඕනේ. බුදුහාඳුරු මේකට දේශනා කළේ සතිය. හැමදේම කරනකොට සිහියෙන් යුක්තව. පාය තියෙනකොට මේ පාය තියෙනවා. දකුණු පාය තියෙනකොට දකුණු පාය තියෙනවා. වම් පාය තියෙනකොට වම් පාය තියෙනවා. ස්පර්ශ වෙන තැන අවබෝධයක් තියෙනවා. ඒකට එහෙම වුණාම මේ ලෙඩ රෝග අඩුයි. දැන් මේ ලෙඩේ ප්‍රධාන වශයෙන් බෝ වෙන්නේ අතේ ගෑවිලා අපේ ඇගේ හරි නහයේ හරි කටේ මූණේ ස්පර්ශ වුණාට පස්සේ තමයි. අපිට ඉතින්
මතක නැහැ මේ ලෙඩේ එනකම් අපි දන්නේ නැහැ අපි මූණ කොයිතරම් අල්ලනවද කියලා. ලෙඩේ ආවට පස්සේ තමයි දන්නේ මූණයි කටයි තමයි අපි වැඩිපුරම අල්ලන්නේ කියලා. ඒක නිසා තමයි මූණ වල කටවල් වහලා අපිව ආරක්ෂා කරලා තියෙන්නේ. කොහොම නමුත් අද මේ පොයේ දවසේ ඔය ඇත්තු මිසිල් සමාදන් වෙන්න පැමිණියා. ඒ බාධක මැද්දේ වුණා. ඒක නිසා අද මේ පැමිණි තින් ඇති ඇත්තන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ සීලයන් සම්පූර්ණය කරගන්න ගමන් ධර්මය අවබෝධ කරගන්න. ධර්ම කාරණාවන් තමන්ගේ ජීවිතයට ගලප ගන්න තමයි මේ උත්සාහවන්ත වෙන්නේ. එතකොට අද දිනේ බොහෝ පිරිසක් ගෙදර නැවතුණා. බොහෝ පිරිසක් මේ සීලයට තියෙන කැමැත්ත නිසා ඒ වගේම තමන්ගේ ශ්‍රද්ධාව නිසා මේ ආකාරයෙන් සිල් සමාදන් වෙනවා. ඒක නිසා ඔය ඇත්තන්ට නැති වරප්‍රසාද කීපයක්ම හම්බ වෙනවා. සීලය වර්ධනය කරගන්න පුළුවන්. තමන්ගේ හිත නිස්කලංකව තබා ගන්න පුළුවන්. ගෙදර දොර මාස දෙකක් තිස්සේම ඉර වෙලා ඉඳලා අන්න පොඩි චාරිකාවක් දවසක චාරිකාවක් ආවා වගේ නිදහසේ ඉන්නත් පුළුවන්. ඒක ඉතින් තමන්ගේ හිත අනුව තමයි තියෙන්නේ. දැනුත් ගෙදර ගැන හිතනවා නම් වාඩි වෙලා ඒ නිදහස නැති වෙනවා. ඉතින් මම අද මාතෘකා කරගත්ත සූත්‍ර පාඨය තමයි ඔය ඇත්තන්ට බොහොම වැදගත් වෙන අපි සියලු දෙනාට දේශනා කළා තියෙන බුදුරජාණන් වහන්සේ. මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ පංචක නිපාතේ තාන සූත්‍රය කියලා තමයි මේ සූත්‍රේ නම් කරලා තියෙන්නේ. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා සෑම ගිහියෙක්ම සෑම කාන්තාවක්ම ස්ත්‍රියක්ම සෑම පුරුෂයෙක්ම සෑම පැවිද්දෙක්ම නිතර සිහි කළ යුතු කාරණාවන් පහක් පිළිබඳව. අපි මේ කාරණාවන් නැතැම් වෙලාවට නිතර සිහි කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිතර සිහි කළ යුතු කාරණාවන් පහක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එතකොට පින්වත්නි යම් දෙයක් අපි නිතර සිහිපත් කරනකොට අපිට ඒ දේ පිළිබඳව තියෙන වේදනාවක් හරි සතුටක් හරි වැඩි කර ගන්න පුළුවන්. දැන් දුකක් ඇති වෙන දෙයක් පිළිබඳව නිතර සිහිපත් කරනවා නම් අපිට ඒකෙන් දුක ඇති කර ගන්න පුළුවන් නිතර. අපි කරපු පින්කමක් පිළිබඳව සිහිපත් කරනවා නම් ඒකේ පින වර්ධනය කර ගන්න පුළුවන් නිතර. අපේ ජීවිතේට අනාගතයට එන්න තියෙන දෙයක් පිළිබඳව සිහිපත් කරනවා නම් නිතර ඒ දේ වුණාට පස්සේ අපිට දුකක් නම් ඒ දේ ඒකේ ප්‍රතිවිපාකයේ දුකක් නම් ඒ දුක අඩු කර ගන්න පුළුවන්. ඒකේ ප්‍රතිවිපාකයේ සතුටක් නම් ඒ සතුට වැඩි කර ගන්න පුළුවන්. ඒක නිසා නිතර දෙයක් සිහිපත් කරනකොට ඒ දේ පිළිබඳව අපිට දුකක් හිතෙන දෙයක් නම් ඒ දුක අඩු කර ගන්න, සැපක් හිතෙන දෙයක් නම් ඒ සැප වැඩි කර ගන්නත් පුළුවන්. ඒක නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තාන සූත්‍රයේදී අපිට නිතර සිහි කළ යුතු සිහිපත් කළ මතක තබා ගත යුතු කාරණාවන් පාඩ දේශනා කරනවා. ඔයත් දන්නවා අපි නිතරම වගේ අපිට සත්වයෝ කියලා තමයි කියන්නේ. සත්ව කියලා තමයි කියන්නේ. සිංහලෙන් කියන සතා කියලා. එතකොට මනුසතා, ත්‍රිසං සතා, සත්වයෝ. අපි නිතරම පංචකාම සම්පත්තීන් වලට ඇලිලා තමයි ඉන්නේ. අපි නිතරම කිසියම් දෙයකට කැමතියි. අද ඔය ඇත්තම සිල් සමාදන් වෙන්න ආවෙත් එහෙම තමයි. පංචකාම සම්පත් වලින් අපි සිල් සමාදන් වෙන එකට කැමැත්ත දක්වලා. එතකොට මේකේ එක හොඳක් තියෙනවා මේකේ කිසිම කෙනෙකුට කරදරයක් නැහැ. ඔබ මේ කැමැති වෙච්ච දෙයින් කිසිම කෙනෙකුට කරදරයක් නැහැ. මේකේ ඔබ ඇලීමක් තියෙනවා මේ සිල් සමාදන් වීමෙන්. ඒ වාගේම ගැටීමකුත් ඇති වෙනව පමණක් වෙලාවට. නමුත් මේ ඇලීමෙන් කිසිම කෙනෙකුට කරදරයක් නැහැ පමණක් වෙලාවට ඔය ඇත්තන්ට. යම් බාධා වෙන්න පුළුවන් මේ මානසික තත්වයන් අනුව. මේ සිල් සමාදන් වෙන්නේ මොකටද කියන ඇතැම් වෙලාවට පමණක් අය සිල් සමාදන් වෙනවා. අපි සිල් සමාදන් වෙනවා කියලා පෙන්නන්නේ. ඒක හොඳ දෙයක් නෙවෙයි. පමණක් වෙලාවට ගමට පෙන්නන්නේ. නැත්නම් ගෙදර අයට පෙන්නන්නේ. මං සිල්වත් කියලා පෙන්නන්නේ. ඒක තම තමන්ගේ මානසිකත්වයේ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒක නිසා අපි නිතරම හැම දෙයකටම ඇලිච්ච පිරිසක්. අපි ජීවත් වෙන්නේ නිතරම යම් දෙයකට කැමැත්තෙන් සහ අකමැත්තෙන්. අපි අකමැති දේවල් ප්‍රතික්ෂේප කරනවා. කැමැති දේවල් ගෙදර තියාගන්න උත්සාහවන්ත වෙනවා. ඔබ කැමැති දේවල් තමයි ඔබේ ගෙදර තියෙන්නේ.
ඔබ කැමති නැති දෙයක් නම් ඔබ ඒ ගෙදරින් එළියට විසිට කරනවා. උදාහරණයක් විදියට ගත්තොත් දැන් මේ ප්‍රදේශයේම මේ පළාතේම ගෙවල් වල කුණු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කුණු නගර සභාවෙන් ඇවිල්ලා අරගෙන යනවා. ඉතින් ඔබේ කුණු කියලා ඔබ ඒවට කැමැත්තක් නැහැ. නගර සභාවෙන් දවස් දෙකක් ආවේ නැත්නම් නගර සභාවයටත් බයි. ඔබ තමයි පාවිච්චි කරේ නමුත් ඒවට කැමති නැහැ. එතකොට ඒව ප්‍රතික්ෂේප කරනවා. කැමති දේවල්. ටීවී එකක් තියෙනවා නම් ෆ්‍රිජ් එකක් තියෙනවා නම් වොෂින් මැෂින් එකක් තියෙනවා. ඒක කුණු කොට දාන්නේ නැහැ. කැඩුනත් තව පාරක් ගිහිල්ලා හදාගෙන එනවා. තව පාරක් ගිහිල්ලා හදාගෙන එනවා. ඒක ගන්නකොට අහනවා මේකට වගකීම් සහතිකයක් තියෙනවද? මේ විදිහට අපි කැමති දේවල් අපි උගා කාලයක් තියාගන්න උත්සාහවන්ත වෙනවා. අකමැති දේවල් ඉක්මනින්ම අපි අයින් කළා දාන්න. දැන් මේ කාලේ නම් වැඩි පන්සලට පූස් පැටව එහෙම ගෙනත් දාන්නේ. ඉස්සරන ගෙනත් දාන අර පූස් පැටව ඒවා අකමැති වුණාම හුරුතලෙන් හදලා පැටව ගැහුවට පස්සේ පන්සලට ගෙනත් දාන. පමණක් වෙලාවට අර ගෙනත් දාපු කෙනා යනකොට අර බල්බ පැටියට පූස් පැටියට ඉවි වැටලා පස්සෙන් දුවනවා. ඒකට අල්ලගන්න පුළුවන්. එහෙම ගෙනත් දැම්මොත් පන්සලට කරන්න ඕනේ ගමේම කට්ටිය කැඳවන්නවා ගන්න ආරගෙන. එතකොට අල්ලගන්න පුළුවන් කවුද ගෙනාවේ. එතකොට අපි මේ විදිහට කැමැති අකමැති ඉවත් එක තමයි අපි ජීවත් වෙන්නේ. අපි එදිනෙදා ජීවිතේ ගත කරන්නේ මෙහෙම. අපි නිතරම කැමැති දේවල් වලට ආස කරලා ඒක අල්ලගන්න මගේ කරගන්න උත්සාහවන්ත වෙනවා. අකමැති දේවල් ප්‍රතික්ෂේප කරනවා. බැනලා සැරපරුස වචන කියලා ප්‍රතික්ෂේප කරනවා. දරුවෙක්ගේ වුණත් එහෙමයි. දරුවෙක්ගේ වැරැද්දකට වුණත් ඔබ බනිනවා නම් ඔබේ හිතේ ඇති වෙන්නේ ක්ලේශයක්, ද්වේෂයක් ඇති වෙන්නේ. වැරැද්ද තමයි. වැරැද්දට බයිනකොට ඔබේ හිතේ ඇති වෙන්නේ ද්වේෂයක්. එතකොට දරුවා හදන්න ඕනේ, දරුවා යහමඟට ගන්න ඕනේ. ඒක තමයි අරමුණ. නමුත් ඔබේ හිතේ ඒකට අකුසලයක් නිර්මාණය වෙනවා. ඒක තමයි මේකේ ස්වභාවය. අපි ජීවත් වෙන කාම්ම කරන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනපිඤ්ඤාභි සංස්කාර කියලා මේ සංස්කාර රැස් කරන එක. කුසල් හරි අකුසල් හරි රැස් කරනවා. ඔය ඇත්ත මේ මොහොතේ වාඩි වෙලා ඉන්නකොටත් ඒක තමයි කරන්නේ. යහපත් සිතුවිල්ලෙන් දැන් ඉන්නවනම් කුසල් රැස් වෙනවා. හිතින් යම් වැරදි දෙයක් හිතනවනම් අකුසල් රැස් වෙනවා. මේ විදිහට අපි වාඩි වෙලා හිටියත්, කතා කර කර හිටියත්, ඇවිද හිටියත්, ගමනක් බිමනක් ගියත් මෙන්න මේව තමයි අපි රැස් කරගන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දී කෙනෙක් වේවා, පැවිදි කෙනෙක් වේවා, ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා නිතර නිතර සිහි කරන්න ඕනේ කාරණා පහ. මේ පළවෙනි එක තමයි ජරා ධම්මෝති ජරං අනතීතෝති අබින්නා පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා පබ්බජිතේනවා ගහට්ටේනවා. මේ විදිහට ස්ත්‍රියෙක් වේවා, පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා නිතරම සිහිපත් කරන්න ඕනේ අපි ජරා ධම්මෝ ජරා අනතීතෝ අබින්නම් පච්චවෙක්කිතබ්බං. අබින්නම් පච්චවෙක්කිතබ්බං කියලා කියන්නේ නිතර නිතර සිහිපත් කරන්න. නිකන් ඒ හිතනු ගමන් නෙමෙයි සතියකට එකපාරක් එහෙම නැත්නම් දැන් පොයේට පන්සලට ඇවිල්ලා හාමුදුරුවෝ මතක් කරනකොට එහෙම සිහි කරන්න නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ මේක දේශනා කරන්නේ නිතර නිතර. ඒකෝට ඒකත් ඔය ඇත්තන්ට විතරක් නෙමෙයි බණ අහන ඔබටත් බණ කියලා මටත් ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. නිතර නිතර සිහිපත් කරන්න. මොකද්ද? ජරා ධම්මෝ ජරා අනතීතෝ අබින්නම් පයි. අපි නිතරම ජරාවටපත් වෙන පිරිසක් කියලා. අපි නිතරම ජරාවට තමයිපත් වෙන්නේ. ජරාව කියලා කියන්නේ වයසට යනවා. මෙන්න මේක තමයි අපේ ස්වභාවය. එතකොට මේක මෙහෙම නිතර සිහිපත් කරනකොට මොකක්ද ඒකෙන් අපිට ඇති වෙන ප්‍රතිඵල? බුදුහාමුදුරු දේශනා කරනවා මේකෙන් එන ප්‍රතිඵලය තමයි අපේ යෞවන මදේ නැති වෙනවා. දැන් මෙතන යෞවන මදේ තියෙන යෞවන අඩුයිනේ. ඒ වුණාට දැන් මේ කාලෙත් මදේ තියෙනවා. යෞවන මදේ. දැන් මෙතන තම තමන් සංසන්දනය කරලා බලුවොත් මෙයාට වඩා මට වයස අඩුයි. මම මෙයාට වඩා තරුණයි. මෙහෙම කියලා වයසට ගියත් එහෙම හිතන්න පුළුවන්. වයස අහලා ඉලක්කම් ගණන් අහලා එහෙම හිතනවා. එතකොට ඒ යෞවන මදේ මත් වෙලා බොහෝ පිරිසක් මම මේ ජරාවටපත් වෙන්නේ නැහැ කියලා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ ශරීරේ ජරාවටපත් වෙන සුළු ඒක කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. ඒක නිසා ඒක නිතර නිතර සිහිපත් කරන්න. නිතර නිතර සිහිපත් කරනකොට මේ යටපත් වෙන ක්ලේශ ධර්මය තමයි යෞවන මදේ කියන්නේ. ඒතකොට යෞවන මදේදී අපි නිතරම හිතනවා අපි තමයි තරුණ. අපිට මේ තරුණ වයසේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන්.
එහෙම කියලා අපි වයසට යන්නේ නැහැ කියලා හිතනකොට කවුරු හරි ඔන්න ඔය විදිහේ අදහස් තමයි එන්නේ. එහෙම අය තමයි ඔය ඇතැම් වෙලාවක දෙමව්පියෝ පාරේ දාලා යන්නේ, මහමග දාලා යන්නේ. ඒ අයට කල්පනා වෙන්නේ අපිත් මේ විදිහට වයසට යනව නේද කියලා. එහෙම කල්පනා වෙනවා නම් ඒ විදිහේ සංසිද්ධීන් සිදු වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කාරණාව නිතරම සිහි කරන්න කියනවා අපි ජරාවටපත් වෙනවා. එහෙමයි කියලා ඇඳ උඩ වාඩි වෙලා හෝ වැඩට යන්නේ නැතුව, කන්නේ බොන්නේ නැතුව නිකට අත තියාගෙන එහෙම හඬා සිහිපත් කරන්න නෙමෙයි මේ කාරණාව අවබෝධ කරගන්න. අපි ජරාවටපත් වෙනවා. අපි වයසට යනවා. එතකොට අපේ වයසට යනකොට ඉන්ද්‍රියන් අබල දුබල වෙනවා. දැන් මෙතන ඉන්න බොහෝ පිරිසකට බිම වාඩි වෙන්න බෑ. ඇයි වයසට ගිහලා අපි තරුණ කාලේ වාඩි වෙන්න පුළුවන්. දැන් ඒ වුණාට දැන් දුක් වෙලා වැඩක් නැහැ. එතකොට දැන් හිතන්න ඕන වයසට යනවා මේක තමයි ස්වභාවය. ඔන්න දැන් එහෙම හිතලා නැත්තම් ඔන්න වාඩි වෙන්න බැරි වෙනකොට අනේ මට වාඩි වෙන්න බෑ කොහොම හිතුවමද කියලා. කන් ඇහෙන්නේ නැති වෙනකොට එහෙම හිතලා නැත්තම්. එතකොට අපි හිතලා තිබ්බොත් නිතර අපි හිතුවොත්. දැන් ඔබ අද ඉඳන් මේක පටන් ගත්තොත් අපි නිතර ජරාවටපත් වෙනවා. අපි වයසට යනවා කියලා අද ඉඳන් හිතන්න පටන් ගත්තොත් නිතර ඔබ තව වයසට යනවා. දැන් ඔහොම ඉන්නේ නැහැ. දැන් අද කවුරුත් රෝද පුටු වලින් එක්කගෙන ආවේ නැහැ සිල් සමාදන් වෙන්න. ඔබම අයින් ආවා වාහන වලින් ඇවිල්ලා බහැලා වතාවත් කරන්න පුළුවන්. නමුත් මේක අපිට කියන්න බෑ. කොයි වෙලාවෙ මේ தත්ත්වය අපිට නොහැකි වෙනවාද කියලා කියන්න බෑ. හැබැයි ඔබ ඒක හිතලවත් තිබ්බේ නැත්තම් මම ජරාවටපත් වෙනවා. මම එක්තැන් වෙන්න පුළුවන් කියලා හිතලවත් තිබ්බේ නැත්තම් අන්න තරුණ මදේ හරි යෞවන මදේ හරි තියෙනකොට මේක හිතෙන්නේ. එහෙම නැත්තම් අතීතයෙන් කල්පනා කරනවා අපේ මුතුන් මිත්තන් මගේ අම්මා මෙච්චර වයසක් හිටියා. මගේ තාත්තා මෙච්චර, මගේ මුත්තා මෙච්චර හිටියා. අපේ පරම්පරාවම ආවුස මෙච්චරයි. අපි නම් කෙලින් තමයි යන්නේ 60 පෙන්නක් කියලා හිතනවා. එහෙම හිතුවොත් හරියන්නේ නැහැ. ඒක නිසා ඔබ හිතන්න ඕනේ අපි ජරාවටපත් වෙනවා. අපි වයසට අපේ කන් ඇහෙන්නේ නැතුව යනවා, ඇස් පේන්නේ නැතුව යනවා, ඉඳ ගන්න බැරි වෙනවා, අතපය වාරු නැති වෙනවා. ඇතැම් වෙලාවට එක්තැන් වෙන්න පුළුවන්. දැන් මේ බණ කියන මමත් බණ අහන ඔබත් ඇතැම් වෙලාවට ඊළඟ සතිය වෙනකොට මෙතෙන්ට එන්න බැරි වෙන්න පුළුවන්. දැන් කියයි ආඳුරු මොකක්ද ආඳුරේ කට කැටිච්ච කතා කිව්වේ. ඕක තමයි ඇත්ත. එහෙම වෙනවා. එතකොට අන්න ඒක නිසා අපි නිතර මේක සිහිපත් කරන්න. සිහිපත් කරන කෙනෙකුට ඒක වුණාට පස්සේ ඒකේ ඒ තරම් වේදනාවක් නැහැ. සිහිපත් කරන්නේ නැති කෙනෙකුට එන වේදනාව තරම් වේදනාවක් නැහැ. මම මේක දැනගත්තා. දැන් කන්නාඩි දාන ඇත්තෝ ඉන්නවා. එතකොට ඒ ඇත්තෝ තරුණ කාලේ හිතලා තිබ්බනම් මට තව අවුරුදු 30ක් 40ක් යනකොට කන්නාඩි දාන්න වෙයි කියලා හිතලා තිබ්බනම් අර කන්නාඩි දාන පළවෙනි දවස්වල එන දුක එන්නේ නැහැ. නැත්තම් ඒ දුක ඇති වෙනවා. එතකොට මේක ඉතින් මැරෙන්න තරම් දුකක් නෙමෙයි. නමුත් හිතට ඒ දුක ඇති වෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට ඊට වඩා දරුණු වැඩක් හදුනොත් අපිට ඒ දුක ඇති වෙනවා. අපි වයසට යනවා කියලා නොතේරුම් ගත්තොත් ඕකයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොකද්ද දැන් වයසට යනකම් අපි කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සීලං යාව ජරාසාදි. වයසට යනකම් අපිට කරන්න දෙන්නේ දෙයක්. සීලං යාව ජරාසාදි. ජරාසාදි කියන්නේ නරක සාදි කියන එක නෙමෙයි. ජරා කියලා කියන්නේ ජරාවටපත් වෙනවා. අපි ජරාවටපත් වෙනකම්, ඒ කියන්නේ වයසට යනකම් මොකද්ද කරන්න ඕනේ? යාව සීලං. සීලය ආරක්ෂා කරන්න. එතකොට ඔබ මේ කරන්නේ ඒකද? ඔබ යම් වයසක් ගත කරලා තියෙනවා. ඒ සීලය ආරක්ෂා කරනවා. දැන් ඔබ කල්පනා කරලා බැලුවොත් ඔබ තරුණ කාලේ. දැන් අද මෙතන තරුණයෝ කවුරුත් නැහැ සීල් සමාදන් වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සීලං යාව ජරාසාදි. ජරාවටපත් වෙන කම්ම වයසට යන කම්ම සීලය ආරක්ෂා කරන්න. දැන් බොහෝ පිරිසක් කරන්නේ වයසට ගියාම තමයි සීලය ආරක්ෂා කරන්නේ. වයසට ගියාම තමයි සීල ආරක්ෂා කරන්නේ. නමුත් බුද්ධ දේශනාව තියෙන්නේ වයසට යනකම් තරුණ කාලේ ඉඳන්. ඉතින් බොහෝ පිරිසක් සිල් ගන්න එන්න කාලා තියෙනවා. ඉතින් පොඩි කාලේ එනවා ආච්චිලා සීලත් එක්ක. පොඩි දරුවෝ එනවා. දැන් මේ අද නම් මෙහි ඇවිල්ලත් නැහැ. එතකොට ඒ කාලේ එනවා. ඊට පස්සේ තරුණ කාලේට ආවට පස්සේ ඒ කට්ටිය හිතනවා සීලය කියන්නේ අපෝ ඒක වයසට ගියාම කරන්න ඕන දෙයක්. අපි පොඩි කාලේ කරා කියලා තරුණ කාලේ ගත කරනවා. නොහික්නු ආකාරයෙන් හෝ හිත සමාධිගත භාවයෙන් තොරව ගත කළා. ආයිත් වයසට ගියාට පස්සේ තමයි සීල් සමාදන් වෙන්නේ. ඔබම කල්පනා කරලා බැලුවොත් ඔබේ පැත්තට ඇඟිල්ල දික් කළා ඔබේ තරුණ කාලේ
ඔබ සීල් සමාදන් වෙන්නේ නැතුව ඇති. එතකොට ඕක තමයි ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න ඒක නිසා නිතරම කල්පනා කරන්න අපි ජරාවටපත් වෙන. ඔන්න පළවෙනි කාරණාව. නිතරම සිහිපත් කරන්න ඕනේ කියන ඒවා. ඊළඟ එක තමයි ව්‍යාධි ධම්මෝති. ව්‍යාධින් අනතීතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බා. ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. දෙවෙනියට බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි ව්‍යාධියටපත් වෙනවා. ව්‍යාධිය කියලා කියන්නේ ලෙඩ වෙනවා. මේක නිතරම සිහිපත් කරන්න. අපේ ශරීරයේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. අපි නිතරම ලෙඩ පුද්ගලයන් බවට වෙන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේක නිතරම සිහිපත් කරන්න කියනවා ස්ත්‍රියකට, පුරුෂයෙකුට, ගිහියෙකුට, පැවිද්දෙකුට. ඔන්නෝම මේක සිහිපත් කරනකොට නැති වෙන මදය තමයි, මානය තමයි ආරෝග්‍ය මදය. අපි ආරෝග්‍ය මදය කියලා කියන්නේ මම නම් නිරෝගී. මම නම් පැන්ඩෝල් පෙත්තක්වත් දීපු කාලයක් මතක නැහැ මේ අවුරුදු දෙක තුනේ. මම නම් කොත්තමල්ලි ටිකක්වත් බිව්වේ නැහැ කියලා අපි කියනවා. දැන් මේ කොරෝනා හැදිච්ච මුල් කාලේ වගේ නම් පන්සලේ ඒ දවස් ටිකේ තිබ්බ කොත්තමල්ලි. තායික වෙනද කොත්තමල්ලිද, වෙලිවැල් ගැටද, වාජන 3-4 පුරවල තිබ්බ. දැන් නැහැ. ඉතින් අර කොරෝනා බය වෙච්ච කාලේ ගෙන දුන්නා හැම කෙනාම ගේනවා. කොත්තමල්ලි අර ඔක්කොම ඒ දේශීය ඖෂධ තිත්ත දාති ඔක්කොම දැන් අපි බල ගන්නවා ගේන. ඉතින් අර දැන් ඔය කොරෝනා නිසා අන්න අපේ නිරෝගී බව කියන එක අපිට බයක් බවට පත් වුණා. හිතපු නැති විදියට. අපි ලෙඩ වෙනවා කියලා, අසනීප වෙනවා කියලා නොහිතපු අය පවා දැන් බය වෙලා තියෙනවා. අපිට නම් බය නැහැ, අපි ලෙඩ වෙන්නේ අපිට හොඳ වෛද්‍ය පහසුකම් තියෙනවා කියපු රටවල් පවා දැන් වැටිලා තියෙනවා. එතකොට මේක තමයි ස්වභාවය. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මීට බොහෝ කාලයකට පෙර ඔබ නිතර සිහිපත් කරන්න කියලා. එහෙම සිහිපත් කළා නම් වේදනාවක් දුකක් නෑ ඒක හැදුරට පස්සේ, ලෙඩ වුණාට පස්සේ. එහෙම නොකළොත් තමයි ඔන්න වේදනාවක් දුකක් එන්නේ. දැන් අපි නිකන්වත් හීනකින්වත් හිතලා නැත්තම්. ඔය අපි කියන්නේ පමණක් වෙලාට අනේ හීනකින්වත් හිතපු දෙයක් දුන්නේ කියලා. බැයි නම් කවුරු හරි මරණයටපත් වෙලා. මාත් එක්ක ඊයේ කතා කරගෙන ගියානේ. හීනෙන්වත් හිතුවේ නෑනේ මම මෙහෙම දෙයක් වෙයි කියලා කියන්නේ. ඒක තමයි කියන්නේ හිතන්න කියලා. නිතරම මේ කාරණාවන් ගැන හිතන්න ඕනේ. අපි හීනකින්වත් හිතුවේ නෑ කියලා කියන්නේ ඔන්න ඔය කාරණාව. වයසට යන එක. ඒ වගේම ලෙඩ වෙන එක. ඊයේත් හොඳට කතා කළානේ අද මෙහෙම වෙයි කියලා කවුද කිව්වේ? කවුද දාංශ භාගයට එයි කියලා හිතුවේ? නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒක නෙමෙයි නිතරම සිතන්න. ඒ ස්වභාවයෙන්ම යුක්තයි. එතකොට ඔබ නිතර ඒක සිතලා ඉන්නවනම් ඔබට ඒ දේ වුණාට පස්සේ මානසික වේදනාව අඩු වෙනවා. කායික වේදනාව අඩු වෙන බෙහෙත් ගන්න ඕනේ. නමුත් මනස හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මනස හදා ගන්න බෑ. කායනොත් ලෙඩ වෙලා මනසත් ඊට වඩා ලෙඩ වෙනවා. ඇතැම් වෙලාවල නැගිට ගන්න, ඇවිද ගන්න පුළුවන් වුණත් ඇවිද ගන්න නැහැ. මනසින් හැදලා. අනේ මට බෑ දැන් මට මේ මොකක්ද උනේ? මං හිතපු දෙයක් දුන්නේ, අපි හිතපු දෙයක් දුන්නේ මොකද්ද මේ කරදරේ කියලා. එතකොට යම් කෙනෙක් නිතරම හිතනවා නම් අපි ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අන්න යා ලෙඩ වුණත් හිත සකස් කරගන්න පුළුවන්. එතකොට තරුණ කෙනෙක් නම් මේ වයසේදී වුණත් අපි හිතුවොත් අපේ ආරෝග්‍ය මතය දුරු වෙනවා. අපි නම් ලෙඩ වෙන්නේ අපේ පවුලේ මෙන්න මෙහෙම ආයුෂක් තිබ්බා. අපේ කවුරුත් ඔය ලෙඩේ අපිට හැදිලා නැහැ. අපේ කාටවත් පවුලේ ඔය ලෙඩේ හැදිලා නැහැ. එහෙම කියලා අපි කියනවත් ඇති ඔයත් අහලත් ඇති. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒක නෙමෙයි මේ ස්වභාවය ව්‍යාධියටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඇතැම් වෙලාවට පින්වත් මෙන්න මේ අපිට ඇති වෙන මේ දුක් පෞද්ගලිකව ගන්නෙ නැතුව පොදුවේ ගත්තට පස්සෙත් අපිට මේ දුක් පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ගත්තොත් ලෙඩ වෙනවා කියන එක, වයසට යනවා කියන එක අපි පොදුවේ ගන්න. එහෙම වුණාම අපිට දුක අඩු කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ඉස්කෝලේ ළමයි යන ළමයි වගේ විභාගෙට ලියනවා. විභාගෙට ලියලා ළමයි ටික එළියට ආවට පස්සේ එක ළමයෙක් කියනවා අනේ මට අද පේපරේ අමාරු වුණානේ මං හිතුව නැති ප්‍රශ්නනේ ආවේ. ඒතර අනිත් අය කියනවා අනේ අපිට නම් ලේසි උදේ පාඩම් කරපු ප්‍රශ්නෙත් ආවා ඊයේ බලාගත්ත එක තාම මං නම් හොඳට ලිව්වා කියලා. එතකොට අර ලියපු නැති ළමයා කඩාගෙන වැටෙනවා. එහෙම නැතුව මෙහෙම කිව්වා අනේ මටත් අමාරුයි අපි ඔක්කොම අමාරුයි අපි පාඩම් කරපු එකක්වත් ආවේ නැහැ. එතකොට දුක අඩුයි. ගෙදර ගිහලා අම්මටත් කියනවා අම්මේ මේ පොඩම් පාඩම් කරපුවා මේ ඇවිල්ලා තියෙන්නේ.
එහෙම කියලා අම්මත් හිත හදාගන්න. ඒ විදිහට අපි දුක පොදු කරගන්නකොට කාටත් ඇති වෙන දෙයක් කියලා හිතනකොට අපිට මේ වේදනාව අඩු කරගන්න පුළුවන්. ඒක තමයි අර බුදුහාමුදුරුවෝ කිසాగෞතමියටත් දුන්නේ. තමන්ගේ දරුව මරණයටපත් වුණාට පස්සේ කිසాగෞතමිය එයා මගේ දරුව විතරයි මරණයටපත් වුණා. ඇයි මේ වයසෙන් මැරුණේ කියලා දරුවත් වඩාගෙන හැමතැනම ඇවිදින්න ගත්තා. එතකොට එයා තමන්ගේ දුකක් විදිහට අන් අය මැරෙනවා කියලා හිතන්න ගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ මොකද කළේ? ඒ දුක පොදු දුකක් බවට පත් කළා. කිසිවෙක් නොමල ගේකින් අප මිටක් ගේන්නේ. හැම ගෙදරින්ම අබහම් වුණා. අහනකොට හැම ගෙදරම කවුරු හරි මරණයටපත් වෙනවා. ඔය විදිහට අපි අපේ මේ කාරණාවන් වයසට යන එක, ලෙඩ වෙන එක අපි කාටත් වෙනව නේද කියලා හිතලත් අපිට දුක අඩු කරගන්න පුළුවන්. ඒ වුණාට අපේ අතේ සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. අපේ අතේ සිද්ධ වෙන්නේ ඒ කියන්නේ අපි කාටත් වෙනව නේද කියලා කියන්නේ අපිට වුණොත් හරි. අපේ ඥාතියෙකුට හරි අඳුරන කෙනෙකුට හරි වුණොත් බලන්නකො මේ මටම වුණානේ. අච්චර මිනිස්සුયો ඉන්නවා. අර වැරදි වැඩ කර කර හොඳට ඉන්නවනේ කියලා අපි ඒ අයට දේශ කරනවා. ලෙඩ හැදෙන්නේ නැති අයට. අපිට උනත් ඇවිල්ලා කියන කවණක් කරා. බලන්න ඉතින් හාමුදුරුවන්ටම හැදුණානේ අච්චර හැදෙන්න ඕනේ ඉන්නෝනේ බලන්න ඒ අය හැදුන්නේ. ඒතර මං ගැන කරුණාව තියෙනවා අනිත් අයට හැදෙන්නේ නැති එක තමයි දැන් ප්‍රශ්නේ. එහෙම හිතන්න නරකයි අපි කොයි වෙලාවක. ඒක තමයි ස්වභාවය. එතකොට මටත් හැදෙනවා ඔබටත් හැදෙනවා. ඒ හැදෙන්නේ නැහැ කියන අයටත් හැදෙනවා. ලෙඩේ අසනීපේ හැදෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි. අපි වයසට යනවා කියලා නිතර හිතනවා ජරාවටපත් වෙනවා. එහෙම නැත්නම් ලෙඩ වෙනවා කියලා නිතර හිතනවා. ඔන්න අපිට මේ කාරණාවන් වලදී මූණ දෙන්න පුළුවන්. එතකොට වයසට යනවා කියලා හිතනකොට අපේ ආරෝග්‍ය මදය යෞවන මදය නැති වෙනවා. ඒකෙන් මාන්නයක් අපිට ඇති වෙන්නේ නැහැ. නිතර ලෙඩ වෙනවා කියලා හිතනකොට අපිට ආරෝග්‍ය මදය අඩු වෙනවා. එතකොට මේකෙන් අපේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය වෙනවා මේ හිතන එකෙන්. ඒ වගේම තමයි සමාජයේ වැරදි කරනවා නම් තරුණ නැත්තම් මෙතන ඉන්නවා නම් ඒ ඇත්තන්ට කියන්න පුළුවන් සමාජයේ බොහෝ වැරදි ප්‍රමාණයක් වයසක ඇත්තන්ගෙන් වඩා තරුණ නැත්තන්ගේ යටින් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ ඇත්තෝ මේවා ආරක්ෂා කරනවා නම් අපි නිතරම වයසට යන ස්වභාවයෙන් යුක්තයි අපි ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතනවා නම් වැරදි කරන එක බොහොම අඩු වෙනවා. නිතරම හිතනවා. එහෙම නැතුව අසනීප වුණාට පස්සේ හිතලා වැඩක් නැහැ. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ තුන්වෙනි කාරණාව විදිහට දේශනා කරනවා. මරණ ධම්මෝති මරණං අනතීතෝති අබින්නම් පච්ච වේක්ඛිතාවා. ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මරණ ධර්මයේ පිළිබඳව මරණය පිළිබඳව නිතර මෙනෙහි කරන්න. ඒතර බුදුදහමට හුඟක් තියෙන කතන්දරයක් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මරණය පිළිබඳව තමයි නිතරම අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අනිත්‍ය ස්වභාවයම තමයි තියෙන්නේ කියලා පමණක් ඇත්ත දෝෂාරෝපණය කරනවා මේ ධර්මයේ හරි හැටි නොදන්නේ නැත්නම්. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ මරණය ගැන නිතර හිතන්න. අපි මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. අපි මරණ ස්වභාවයෙන් යුක්තයි. අපි නොමරන අය වගේ ජීවත් වෙන්න ගියොත් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. දැන් බලන්න ඔය ඇත්තන්ගේ දිනෙදා ජීවිතේම ඇති වෙන වටේ පිටේ ප්‍රශ්න ගත්තොත් මේ දේවල් අපි මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන මේ ධර්මයේ මේ කාරණා පහවත් නිතර හිතන්නේ නැති ඇත්තන්ගේ අතින් තමයි වෙන්නේ. එතකොට පින්වත්නි මේව මේ බණ පොතේ තිබ්බයි කියලා කටපාඩම් කරගෙන මතක තියාගෙන හිටියයි කියලා ඇති වැඩක් නැහැ. හිතන්න ඕනේ. නිතර මතකයට නගා ගන්න ඕනේ. ඒකත් හිතන්න ඕනේ සිහියෙන් යුක්තව. නිකන් කියනකොට හිතලා කොලේක ලියාගෙන උදේ හවස බැලුවයි කියලා වැඩක් නැහැ. මේව මෙනෙහි කර හිතන්න ඕනේ. මං වයසට යනව නේද කියලා මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම එදා හිටියේ කොහොමද? ඇස් දෙක පියාගත්තම දැන් අද ඉන්නේ කොහොමද? මම වර්තමානයේ කොහොමද ඉන්නේ? මගේ ලෙඩවීම පිළිබඳව හිතන්න ඕනේ. ඇස් දෙක පියාගත්තම පොඩි කාලේ ඉඳන් මම මේ දක්වා කොච්චර ලෙඩ වෙලා තියෙනවද? ඒක තමයි ස්වභාවය. එතකොට ඉස්සරහට ඊට වඩා අඩුවෙන් ලෙඩ වෙනවා කියලා කියන්න බෑ. ඊට වඩා වැඩි වෙන්න. එතකොට මරණය පිළිබඳවත් එහෙමයි. අපි මරණ මිනිස්සු. මගේ යවට හිටපු කී දෙනෙක් මරණයටපත් වුණා. මෙන්න මෙහෙම හිතනම නම් රණ්ඩු සරුවල් වගේ දේවල් බොහොම අඩු වෙනවා. වැට මායම් වලට වේවා, ඉඩ ගඩම් වලට වේවා, වතු පිටි දේවල් වලට වේවා. මේ වගේ දේවල් වලට රණ්ඩු සරුවල් කරන්නේ අඩු වෙලා යනවා.
මරණයටපත් වෙනවා නේද කියලා හිතන්න පුළුවන්. එතකොට පින්වත්නි මරණය බුදුහාමුදුරු භාවනාවක් විදියටත් දේශනා කරලා තියෙනවා. මරණ සතිය, මරණානුස්සති භාවනාව කියලා. මරණානුස්සති භාවනාව කියන්නේ මරණය පිළිබඳව මෙනෙහි කරනවා. එතකොට දැන් ඒ වුණාට අපි මරණය පිළිබඳව කතා කරනකොටත් බයයි. මරණය කියන වචනේ ඇහුණත් බයයි. සුබ ගමනක් යනකොට ඕනනම් බොරුණක් කියලා බලන්න. මැරෙයිද දන්නේ අද ගිහින් එනකොට කිය. කඩටත් ගහලා ගමනක් නවත්තලා එච්චර මරණය ඕනේ නැහැ. හුනේ චිච්චික් ගෑවත් ගමන පොඩ්ඩක් පරක්ක කරනවා. එතකොට දැන් අපි හිතන්නේ මේ මරණය කියන එක අසුබ දෙයක්. ඉතින් සුබ ගමන සුබ වේලාවකදී ඒක සාමාන්‍ය සම්ප්‍රදාය විදියට අපි කියන්නේ නැහැ එහෙම. නමුත් එහෙම වෙන්න බැරිද? දැන් එහෙම වෙලා නැද්ද? අපි සුබයි කියන මංගලයි කියන දේවල්. දැන් විවාහයක් වුණා මේ ළඟදී. ඔයත් ප්‍රවෘත්ති වල දකින්න ඇති. මේ දවස්වලදී නිවාඩු පාඩු වෙන නිසා ප්‍රවෘත්ති බලනවා. මොකද්ද විවාහ උත්සවයේ වෙන්න කලින් ෆොටෝ ගහන්න ගිහිල්ලා ඇල්ලකදී මරණයටපත් වුණා. දැන් ඒතර සුබ දෙයක් ඒත් මරණයටපත් වුණා. ඒ වගේ විවාහ උත්සවම කීයක් මරණයටපත් වුණා යනකොට වාහන පෙරලිලා ආරම්භය වෙලා. එතකොට මරණය ගැන කතා කරනවා නම් මේ තමයි හොඳම කාලේ මරණය ගැන. දැන් අපිට නම් එච්චර ඒකේ බලපෑමක් නැති වුණාට මේ වෛරසය නිසා. නමුත් එහෙම නැහැ කියලා අපිට ඉන්න හැකියාවක් නැහැ. එතකොට ඔය දෙවනි පාරට ආයෙත් හැදෙන්න පුළුවන්. එතකොට වෙන රටවල් මරණය දවසට මරණ 3000 4000 එක දිගට දකිනවා. එනකොට ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් මරණයටපත් වෙලා මුළු ලෝකෙම. ලක්ෂ 5කට අධික ප්‍රමාණයක්. නිකන් ජීවිත වටින ජීවිත පමණක්. එතකොට හැම ජීවිතෙම වටිනවා. හැබැයි මේ පරිසරයේ අනිත් සත්තුන්ට ඒකේ බාධාවක් නැහැ. මනුස්සතාවට තමයි බාධා. එතකොට පරිසරයේ විසින් ස්වභාව ධර්මයේ විසින් මේ දෙන දඬුවමක් මේක. දැන් ස්වභාව ධර්මයට දඬුවම් කළා. ඔය අතෝ ප්‍රවෘත්ති වල මිශ්‍ර බැලුවනා. ඔය එක එක රටවල වන සිව්පාවුන්ගේ ග්‍රහණය වැඩි කියලා වෙඩි තියලා දාන්න කියනවා. කොටුවන්ගේ ග්‍රහණය වැඩි කියලා වෙඩි තියලා දාන්න. මුවන්ගේ ග්‍රහණය වැඩි කියලා වෙඩි තියලා. ඒකට අපි විතරයි මේ පරිසරයේ ජීවත් වෙන්න ඕනේ කියලා. කොටුව වැඩිපුර වතුර බොනවා කියලා වෙඩි තියලා දාන්න. එතකොට ඒවයි මේ ප්‍රතිවිපාක තමයි. පරිසරයේ හිතන්නේ දැන් උඹලත් වැඩි හිටියා. දැන් පොඩ්ඩක් විඳලා බලහල්ලා කියලා. එහෙම කියලා තමයි දැන් මේ අපිටත් මේ දඬුවම දීලා තියෙන්නේ. අපි ගෙවල් වලට වෙලා මාසයක් දෙකක් විතර හිටියා. බය බීරං වෙලා හිටියා. ඊට පස්සේ අර සතියෙන් අමතක වෙන සිද්ධිය නිසා හොඳට ගියා. දැන් අමතක වෙලා තියෙනවා අපිට. ඔය ආයෙත් ඔන්න අපේ ගෙවල් කිට්ටු හරි ගොහේ හරි වටේ පිටි මොකක් හරි වුණා. ආයෙත් කොත්තමල්ලි අර ඒවා ටික ආයෙත් ඔන්න වගාවල් ටික කරනවා. එතකොට අපි මරණය ගැන හිතන්නේ වටේ පිටේ කී දෙනෙක් මැරෙන්න ඕනේ අපිට. ඒතර බුදුහාමුදුරුවෝ මේක දැන් නෙමෙයි කිව්වේ. අපි මේ දැන් ගෙවල් වලට වෙලා මාස ගණන් වහගෙන මරණයට බය හිටියට ජනේලයක්වත් අරින්නේ නැතුව අල්ලපු ගෙදර කෙනා එක්ක hina වෙන්නවත් නැතුව හිටියට බුදුහාමුදුරුවෝ මේක ඉස්සර කිව්වා මේක හිතන්නේ කියලා. හැමදාම හිතන්නේ කිව්වා නිතරම මරණය ගැන. දැන් අපි එහෙම නැහැ. දැන් නම් අපේ රටේ වාසනාවකට තාම මරණ 11ක් විතර තියෙන්නේ. මේ විදිහට මේක සුව වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. නමුත් ප්‍රාර්ථනා කරාට ප්‍රාර්ථනාම සිද්ධ වෙන්නේ නැහැ. ඕක තමයි ස්වභාවය. ඕක තමයි බුදුහාමුදුරුවෝ නිතර හිතන්න කිව්වේ. දැන් අපි මෙතන සිල් සමාදන් වුණාට මේ මම ධර්මයේ දේශනා කළාට අපිටත් ওই රෝගේ හැදෙයිද කියලා කාටවත් කියන්න බෑ. එතනොත් කරන්න දෙයක් නැහැ. මරණයටපත් වුණොත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය. එතකොට මහා විශාල රටවල් ඉහළම ඉන්න රටවල් කියන රටවල මේ අභියෝගයට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා මරණයට ඔහොම තමයි ස්වභාවය. මරණයටපත් වෙනවා. හැබැයි අපි නිතර හිතනවා නම් මරණය ගැන අපිට ඒකේ බයක් වෙන්න දෙයක් නැහැ. දැන් උනත් අපේ නැත්තන් ඇහුව පමණක් ඇත්තුණත් කියයි අනේ ආන්දරේ අපි නම් මරණයට සූදානම් ඕන වෙලාවක දැන් මේ ඔක්කොම කරලා ඉවරයි දරුවෝ දීග දීලා දරුවෝ පුරොත් බලලා එහෙම කියලා. එක නෝන කෙනෙක් වයසක උපාසකම්ම කෙනෙක්. ඉතින් එක දවසක් එහෙම ඇහුවට පස්සේ කාන් ඇහුවත් කොහොමද දැන් මරණයට සූදානම් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ආන්දරේ දැන් දරුවෝ විවාහ කරලා දීලා ඉවරයි. දරුවෝ පුරොත් බලලා ඉවරයි. අම්මගේ පෙන්ෂන් එක එකතු කරලා ජයවර්ධන මේ මල් ශාලාවේ VIP පැකේජ් එකක් ගත්තා. දැන් රිසිට් එක සල්ලි තියලා රිසිට් එක දරුවන්ට දීලා තියෙන්නේ. මම මරුණාට පස්සේ ඔක්කොම කරන්න පුළුවන්. මම මරණයට සූදානම්. ඕක නෙවෙයි සූදානම් වෙන්නේ. මරණයට සූදානම් කියන්නේ පෙට්ටි අරගෙන තියලා ඔක්කොම අඳින්න ඕන සාරිය පෙන්නලා එහෙම කරන එක නෙවෙයි. අපි හිතනවා ඒක තමයි මරණයට සූදානම් වෙන්නේ. ඒක නෙමෙයි පින්වත්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා
මේ ဒုတိယ මරණ සති කියලා සූත්‍රයක්. මෙන්න මේ සූත්‍රයේ බුදුහාමුදුරු සතිය කියලා කියන්නේ සිහිය. එහෙම නැත්නම් අපි මේ වඩන භාවනාව. ඒක අරමුණක සිහිය තබා ගන්න. මේකේ බුදුහාමුදුරු බොහොම ලස්සන නිදර්ශනයක් දේශනා කරන මේ මරණය පිළිබඳව. මරණයට සූදානම් වෙන්නේ කොහොමද? පළවෙනියෙන් බුදුහාමුදුරු මේ කාරණා දෙකක් දේශනා කරනවා. පළවෙනි කාරණාව තමයි ඔබ අද නිින්දට යනකොට දැන් මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්. නිින්දට යනකොට හිතන්නලු මම හෙට උදේ නැගිටිනකොට මැරිලා ඉඳී. මම හෙට උදේ නැගිටිනකොට මැරෙයි. මැරලා තියෙවි. හෙට උදේ නැගිටින්න බැරි වෙයි. ඔන ဒုတိ ය මේ මරණ සති සූත්‍රයේ තියෙනවා. පළවෙනි එක තමයි මම හෙට උදේ නැගිටිනකොට මරණයටපත් වෙයි. එතකොට ඔබ එහෙම හිතලා නිදා ගන්නකොට දැන් ඔබ මොනවද හිතන්න ඕනේ එතකොට? දැන් ගෙදර හෙට උයන්නේ කවුද? දැන් දරුවෝ පොඩි එකා උයයිද මම මැරිලා හිටියොත්? මොනව කරගනීද? අර මුණුපුර ඉස්කෝලේ අරන් යන්නේ. ඒව හිතන්න එපා. දැන් හෙට ඇත්තටම එහෙම දැනගත්තොත් දැන් වෛද්‍යවරු වගේ කිව්වොත් තව ජීවත් වෙන්න පුළුවන් මෙච්චර කාලයක් එහෙම කියනෝනේ වෛද්‍යවරු. එතකොට මොකද්ද කරන්නේ? බුදුහාමුදුරු දේශනා කරනවා ඔබ සතියෙන් සිහියෙන් නිින්දට යන්න. මරණ හෙට උදේ මැරෙයි කියලා හිතලා නිින්දට යන්න. එතකොට සිතේ තියෙන සියලුම අනිත් දේවල්, කෙලෙස් දේවල් අත්හරින්න. ඔබ කෙලෙස් දේවල් අල්ලගෙන හිටියොත් ඒවට තමයි ආසාව යන්නේ. ඒවත් එක තමයි ඔබේ භවය තීරණය වෙන්නේ. ඒක නිසා මරණ සතිය වඩලා හිත එක්තැන් කරගන්න. එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවවත් වඩමින් නිින්දට යන්න. හුස්ම පිළිබඳව මෙනෙහි කරමින්. අද හුස්ම පිළිබඳව හුස්ම කියන්නේ කෙලෙස් ධර්මයක් නෙමෙයි හුස්ම ගැන හිතනකොට. එතකොට ඒ ගැන හිතමින් නිින්දට යන්න. ඔන්න උදේ නැගිටිනකොට මැරිලා නැහැ. ඊට පස්සේ ආයෙ කල්පනා කරන්න කියනවා. උදේ නැගිටලා බලනවා මැරිලා නැහැ පණ පිටින් ඉන්නවා. එහෙනම් කල්පනා කරලා කියනවා මම අද නිින්දට යන්න කලින් මරණයටපත් වෙයි කියලා. එහෙම හිතලා සතියෙන් යුක්තව සිහියෙන් යුක්තව ඉන්න කියලා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි මරණය පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඊතරම අපි සිහියෙන් ඉන්න කියලා. නමුත් අපිට එහෙම සිහියෙන් ඉන්න බෑ. ඒකට හේතුව තමයි අපි බහුකාර්ය වැඩ ගොඩක් තමයි කරන්නේ. අපි හිතින් එකක් හිතනවා, අතින් එකක් කරනවා, කකුලෙන් තව දෙයක් කරනවා. මේ විදිහට අපි වැඩ ගොඩාක් කරනවා. වර්තමාන සමාජයේ වැඩ ගොඩාක් කරන එක හිතන්නේ හොඳයි කියලා. වැඩ ගොඩක් කරන්න පුළුවන් නම්, තනතුරු ගොඩක් දරනවා නම්, හොඳට දුවල පැනලා රාජකාරී කරනවා හොඳයි. නමුත් බුදුහාමුදුරුවෝ ඒක අගය කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ එක වැඩක් සිහියෙන් යුක්තව කරන්න. ඒ මොහොතේ ඒ දේ සිහියෙන් කරන්න. නමුත් වර්තමානයේ එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. එහෙම වුණාට පස්සේ තමයි ආතති අසාමාන්‍ය විදිහේ සිතුවිලි ඇවිල්ලා දේවල් විසඳ ගන්න බැරි වෙනවා. ජීවිතක්ෂයටපත් වෙන්නේ ඒ වගේ අය. ජීවිතේ නැති කරගන්නේ ඒ වගේ අය. Tamanට එන මානසික ගැටලුව විසඳ ගන්න බෑ. මොකද එක දෙයක් නෙමෙයි හිතේ තියෙන්නේ. බොහෝ දේවල් හිතේ තියෙනවා. බොහෝ දේවල් ගැන හිතන්න තියෙනවා. කරදර තියෙනවා. ඒක නිසා ජීවිතයෙන් සමුගන්න අවස්ථාවක් පවා තියෙනවා. එතකොට පින්වත්නි ඔන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒක නිසා මෙන්න මේ මරණය පිළිබඳව නිතර සිතන්න. එතකොට ජීවිත මදය කියන මාන්නේ නැති වෙනවා. ජීවිත මදය නැති වෙනකොට අපි නිතරම කල්පනා කරනකොට අපි මරණයටපත් වෙන්නේ නැත්නම් කියලා අපේ අතේ සිද්ධ වෙන වැරදි බොහෝමයක් අඩු වෙනවා. ඔබ එහෙම හිතලා බලන්න ඔබ වැරද්දක් කරනකොට අනේ අපි මරණයටපත් වෙනව නේද? දුගී මගී යාචකෙක් ආවොත් අපි මරණයටපත් වෙනව නේද? තියෙන දෙයක් දෙන්න ඕනේ නේද කියලා ඔබට හිතෙනවා. මැරෙන්නේ නැහැ කියලා අපි ජීවත් වුණොත් එහෙම හිතන්නේ අමාරු නම් අපිට හුඟක් අමාරුයි යම් දෙයක් දෙන්න, හොඳ වැඩක් කරන්න. ඒක නිසා බුදුහාමුදුරුවෝ මෙන්න මේ තුන්වෙනි කාරණාව දේශනා කළා. ඊට පස්සේ පින්වත්නි ඊළඟ කාරණාව තමයි සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාව විනාභාව. අබින්නම් පච්චවෙක්කි තබ්බා. නිතර නිතර සිහිපත් කරන්න කියනවා කාන්තාවකට හෝ පුරුෂයෙකුට, ගිහියෙකුට හෝ පැවිද්දෙකුට අබින්නම් පච්චවෙක්කි තබ්බං සිහිපත් කරන්නලු සබ්බේහි මේ පියේහි මනාපේ. සියලු ප්‍රිය මනාප දේවල් අපෙන් නැති වෙලා ගිලිහිලා යනවා කියලා. එහෙම සිහිපත් කරනවා නම් දුක අඩු කරගන්න පුළුවන්. අපි කැමැති අකමැති දේවල් තියෙනවා. පමණක් වෙලාවට කැමැති දේ සබ්බේහි පියේහි මනාපේ. ප්‍රිය දේවල් මනාප දේවල් අපෙන් ගිලිහිලා යනවා. එතකොට ගිලිහිලා යනකොට ඒකේ තියෙන ආසාවත් එක්ක තමයි වැඩිපුර ඒකට ආසා තියෙනවනම් අපිට ඒක දරා ගන්න බෑ. ඒ වගේම අඩුවෙන් ආසාවක් තියෙනවනම් අපිට ඒක දරා ගන්න පුළුවන්. ඔබට ඒක ඕන පුරුදු කරලා බලන්න පුළුවන්. අද ගෙදර ගිහිල්ලා ඔබ අඩුවෙන්ම ආසා තියෙන පරණ කෝප්පයක් වගේ බිම දාලා බලන්න.
එතකොට ඒක ගානක් නැහැ. පොස්සෙන් අතු ගාලා දායි. එහෙම නැතුව අර කබඩ් එකේ දාලා තියෙන මකුළු දැල් ටික දාලා හොඳට රවුම් කරලා හොඳ ලොකු බෝල් එකක් අරන් ඒක බිම දාලා බලන්න. එතකොට ඔන්න තේරෙයි අන්න ප්‍රිය දෙයක් මේ වුණා. ඒකත් තව මදි නා. ෆ්‍රිජ් එකක් එහෙම තියෙන ටීවී එකක්. දැන් මේව කරන්න යන්න එපා එහෙම ඕව වෙනවා. එහෙමයි කියලා හාමුදුරුවෝ කිව්වා කියලා දැන් ගිහිල්ලා ගෙදර තියෙන ඒවා කුඩු පට්ටම් කරොත් ඊට පස්සේ ආයෙත් තිල් ගන්න වෙන එකක් නේ. හාමුදුරුවෝ කියන්නේ මේ විනාශකාරී දේවල් මේ අම්මයි ආච්චිලා සීයලා ඇවිල්ලා මේව මේ පුරුදු වෙනවා මේ ප්‍රියමනාපද බලන්න කියලා කියයි. ඕකට ප්‍රියයි මනාපයි. ඔබට ඕක බලා ගන්න පුළුවන්. ඔබේ දරුවෙක්ගේ මුණුපුරේක යටින් උනා. ඔය දේ බලා ගන්න පුළුවන්. නිකන් බිත්තියේ මුණුපුරේ කිරක් ඇදගෙන ගියත් පයින්. ආබාධනීය කරනවා මේව විනාශ කරලා දානවා. මං හරි හම්බ කරලා අමාරුවෙන් හම්බ කරගත්ත දේවල් මේව තමයි කරන්න කියලා පයින්. එතකොට අපි ඒවට ප්‍රිය නිසා එහෙම කරන්නේ. එහෙම නැතුව අල්ලපු ගෙදර ওই විදිහේ පිකන් කෝප කොටනවා. මේ යන් තව එකක් වටනවා. අනිත් එකත් වැටෙද්ද නැහැ කියලා බලාගෙන. ඒකට ප්‍රිය නැහැ. තරහකාරයෙක් ගෙදර රණ්ඩු වෙනවා නම් අපි හොඳට පිටියට කන තියාගෙන අහගෙන ඉන්න. අම්බේ ගැහුවද කොහෙද අන්න කනට වැදුණු දතක් ගැලවෙන්න තේ පාරෙන් කියලා හිතනවා. එතකොට අපිට ප්‍රිය දේවල් වලට අපි එහෙම නැහැ. එතකොට අන්න ඒක නිසා අපි නිතරම හිතන්න ඕනේ මේ ප්‍රිය දේවල් අපෙන් නැති වෙලා ගිලිහිලා යනවා. එහෙම නැතුනොත් තමයි අපිට අඬන්න වෙන්නේ. ඇහි කඳුළු පුරවගෙන අපි අඬනවා. පවණක් වෙලාට ඒව දරා ගන්න බෑ. එතකොට ඔය බාහිර බඩු මුට්ටු වලට විතරක් නෙවෙයි පුද්ගලයන්ටත් එහෙමයි. ඔය කෝච්චි වලට පණින් ජීවිතේ නැති කරගන්න ගඟේ මුහුදේ පණින් ඒ ප්‍රියමනාප දේවල් නැති වුණාම එතකොට ඒක නිතර නිතර හිතනවා නම් ඒකේ වේදනාව අඩු කරගන්න පුළුවන්. ඔබ නිතර නිතර හිතන්නේ නැත්තම් දැන් තරුණ වයසේ ආදරය කරන දෙන්නේ කී දෙන්නගේ වෙල්වීම තුලින් ඉතාම වේදනාවක් ඇති. අපි කොච්චර කිව්වත් එහෙම වේදනාව විඳින්න එපා. ওই ප්‍රියමනාප දෙයක් නිසා තමයි දැන් එහෙම සම්බන්ධයක් තියෙන කෙනෙක් එහෙම දුරස් වෙච්ච දෙන්නේ දුරස් වෙච්ච කට්ටියක් මෙතන ගෙනත් දාලා ඔහොම කිව්වොත් අපිටත් දැනලා යයි. ආම්දුරු මොනවද ආදරේ ගැන දන්නේ? මං එපා මේක වේදනාව විඳින්න කියලා කියයි. එතකොට ඒ අයට කොච්චර කිව්වත් කරන්නේ ප්‍රියමනාප දෙයට ඇලීම නිසා තමයි ඕක වෙන්නේ. ඇතැම්ම අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා. නමුත් එයාගේ බැඳීමත් එක්ක තේරුම් ගන්න අමාරුයි. හැබැයි නිතර නිතර හිතනවා නම් ආදරේ කරන අය කවදාවත් ඔහොම හිතන්නේ නැහැ. ඔබ මේ පිඟානක් ගැනවත් ඔහොම හිතලා නැතිකොට එයා එහෙම හිතයි. ඒතර ඔබ කවදාවත් ටීවී එක ගෙදර ගේනකොට හිතනවද මේක කැඩිලා යනවා විනාශ වෙලා යනවා කියලා. මම කඩේට ගිහලා වොරන්ටියක් අරගෙන එනවා. හදනොත් හදා ගන්න පුළුවන් කියලා. කොච්චර කාල මේව තියනවද කියලා. එතකොට අපි ප්‍රිය දේවල් දීර්ඝ කාලයක් අපේ ළඟින් තියාගන්න තමයි හදන්නේ. ඒව විනාශ වෙලා යනකොට අපිට දුකයි. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක නිතරම හිතන්න. ප්‍රිය දේවල්, අපි කැමති දේවල්, අපි ආස දේවල් වෙනස් වෙනවා, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක අපිට නවත්තන්න බෑ. අන්න එහෙම නිතරම හිතනකොට ඡන්ද රාගය දුර වෙනවා. ඒ කියන්නේ යම් දෙයකට තියෙන කැමැත්ත දුර වෙලා යනවා. එතකොට මේ බණ කියනවමත් බණ අහනවත් යම් යම් දේවල් වලට කැමති. අපි මේ කැමති දේවල් වලට කැමැත්ත දුරු වෙනවා නිතරම හිතනවා නම්. ඒ දේ දැක්කට පස්සේ හිතන්න ඕනේ මේක විනාශ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. මේ වෙන වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඔබේ දරුවෝ ගැන වුණත් එහෙමයි. දරුවෝ ඔබ ගැන වුණත් හිතන්න ඕනේ එහෙමයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙම හිතනකොට දරුවෝ වෙනස් වුණාම ඔබට දරා ගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් දරා ගන්න බෑ. දරුවොත් වෙනස් වෙනවා. අපි හිතනවා අපි දැන් සැලසුම් හදාගෙන ඉන්න දරුවෝ ගැන අපිට මෙහෙම සලකයි. පොඩි පුතා මෙහෙම සලකයි, ලොකු දුව ඉන්නවා, බාල දුව ඉන්නවා, ලොකු පුතා ඉන්නවා. මට නම් බය වෙන දෙයක් නැහැ. මම උන්ටත් කරලා තියෙන්නේ උන් මට කරයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් නොහිතපු අවස්ථාවවලදී ඉඩ කඩම් මොකක් හරි ඒකට හරි මොකට හරි මේ වෙලා කට්ටිය හතර වටේ විසිරලා අන්තිමට බලා ගන්න කවුරුත් නැති වෙනවා. ඇතැම් වෙලාවක ඇතැම් අම්මලා තාත්තලා දරුවෝ හොඳට බලා ගන්නවා. ඒක නිසා දරුවන්ගේ වෙනස් වීමට ඔබ කම්පා වෙන නරකයි. ඒක තමයි ස්වභාවය. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. පණ තියන අයත් එහෙමයි, පණ නැති අයත් එහෙමයි. එතකොට ඔබ නිතර නිතර හිතනවා නම් ඔන්න ඔබට වේදනාව අඩු කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි කම්මස්ස කෝමේ කම්ම දායාදෝ. නිතරම හිතන්නලු අපි කර්මය දායාද කොට ඇත්තේ. අපේ කර්මය තමයි ඥාති. කර්මය තමයි අපේ මිත්‍රයා. අපි නිතරම කර්මයට බැඳිච්ච ඇත්තන් කියලා නිතරම හිතන්න කියලා කියනවා. එතකොට මේ කර්ම කුසල කර්මක් තියෙනවා අකුසල කර්මක් තියෙනවා.
ඔබ කරන කුසල කර්ම ඔබට ඒකේ විපාකය දෙනවා. ඔබ කරන අකුසල කර්මය ඔබට ඒක විපාකය දෙනවා. ඕක නිතර හිතන්න. කොහොම හිතුවේ නැත්තම් දැන් කවුරු හරි හිතුවොත් කර්මය කියලා දෙයක් නැහැ. ඔය කිසිම දෙයක් නැහැ. කරාට පවක් වෙන්නේ නැහැ. ඊළඟ ආත්මේ මේ ආත්මේ මොකා මරලා ගියත් ඊළඟ ආත්මේ ඉවරයි. මැරුණට පස්සේ එතනින් එහාට නැහැ. ඒ නිසා ඉන්න ටිකේ ජොලියේ ඉන්න ඕනේ කියලා එහෙම ඉන්නේ නැත්තෝ ඉන්නේ. නමුත් පින්වත්නි ඊළඟ භවයකදී ඊළඟ ආත්මයකදී මේ ආත්මේ ditta ධම්ම වේදනීය හරි විපාක දෙන්න පුළුවන්. ඔබ එහෙම හිතනවා නම් ඔබේ අතින් වෙන වැරදි අඩු වෙනවා. සතෙකුට ගහනකොට දැන් පොඩි අයට පුරුදු කරලා තියෙන අප්පෙකුටවත් ගහන්නේ නැහැ. පෙර පාසලේ දහම් පාසල් වලදී ඉස්කෝලේ පුරුදු කරලා පව් සිද්ධ වෙනවා. එතකොට ඒක නිසා එයා ඒක කරන්නේ නැහැ. ඇතැම් වෙලාවට පවේ විපාකය දන්නේ නමුත් එයා කරන්නේ නැහැ. ඒ පව් සිද්ධ වෙන්නේ. දැන් ඔබ ඒකේ පවේ විපාකය දන්නේ. අපි ඕන තරම් දහම් කතා අහලා තියෙනවා. මේ විදිහේ පවක් කරොත් මේ විදිහ අකුසලයක් වෙනවා. එතකොට පිනත් එහෙමයි. ඔබ පිනක් කළොත් ඒකේ විපාකයක් හම්බ වෙනවා. එතකොට ඔබ පෙර භවයන්හි කරපු කුසල අකුසල කර්ම දැන් මේ භවයේදී ඔබට හම්බ වෙනවා වෙන්න පුළුවන්. ඒව ගෙවිලා යනවා. ඔබ කරපු අකුසල කර්ම ගෙවිලා යනවා. දැන් දේවදත්ත හාමුදුරුවෝ කරපු අකුසල කර්ම දැන් මුළු මේ ලෝකේ පවතින තුරාම දේවදත්ත හාමුදුරුවෝ අපාගත වෙලා ඉන්නේ. බුදු දේශනාවේ සඳහන් වෙනවා පසු කාලීනව ඒ විපාක විඳලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා. ඒතරේ විපාකයේ ගෙවලා. ඒ වගේ පිනත් එහෙමයි. ඔබ පෙර ආත්ම භාවයේ හරි මේ ආත්මේ හරි කරපු පින් ගෙවිලා යනවා. ඒ නිසා නිතර නිතර පින් කරන්න ඕනේ. නිතර නිතර අකුසල් නොකර ඉන්න ඕනේ. දැන් එතකොට දැන් අපි වුණත් දැන් මං වුණත් හොඳ දානයක් ගෙදරකට පින්කම් ගෙදරකට වැඩියට පස්සේ කල්පනා කරනවා. අනේ මගේ කර්මයක්. මගේ කර්ම ගෙවුණ නේද කියලා. එන්නේ හොඳ දානයක් කළඳට පස්සේ ඒ පින ගෙවුණා. ඒ කර්ම ගෙවුණා. හොඳ දානයක් ලැබිච්ච පින් ගෙවිලා ගියා. ඒ විදිහට අපි පින්කම් කරන්න ඕනේ. ඔබත් පින්කම් කරන්න. ඔබත් හොඳ දේවල් කරන්න ඕනේ. ඔබත් අකුසල් වලින් ඈත් වෙන්න ඕනේ. එතකොට මේ කර්මය බුදුහාමුදුරෝ දේශනා කරන මේක දායාද කරගෙන අපි නිතර නිතර ඒක හිතන්න කියලා කියනවා. අන්න එහෙම හිතන කෙනෙකුට මෙන්න මේ කාරණා පහ හිතන කෙනෙකුට තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. තමන්ගේ මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. පරලොව ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඔන්න ඔය කාරණා පහ තමයි බුදුහාමුදුරෝ ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ. හා. දැන් බණ ඉවරයි. දැන් ප්‍රශ්න. රිවිෂන්. හා. අපි දැන් මුල ඉඳන් පොඩ්ඩක් බලමු මේ මොකද්ද මේකේ සාරය හරියට අවබෝධ කරගන්න. එතකොට මේ සූත්‍රය තමයි අංගුත්තර නිකායේ තියෙන ඨාන සූත්‍රය. පංචක නිපාතේ ඨාන සූත්‍රය. මේකේ බුදුහාමුදුරෝ ගිහියන්ට, පැවිද්දන්ට, ස්ත්‍රීන්ට, පුරුෂයන්ට කියන මේ සියලු දෙනාම නිතර නිතර අභින්නම් පච්චවේකිතබ්බ නිතර නිතර සිහිපත් කළ යුතු කාරණා පහක් කිව්වා. පළවෙනි එක තමයි ජරා ධර්මය. අපි නිතරම වයසට යන ස්වභාවයෙන් යුක්තයි කියලා නිතර නිතර හිතන්න කියලා කිව්වා. එහෙම හිතනකොට අපේ යෞවන මදේ නැති වෙනවා කිව්වා. ඒ කෙලෙස් ධර්මය අඩු වෙනවා. අපි නිතර නිතර වයසට යනවා කියලා හිතනකොට අපි යෞවනයි කියන හිතන කෙලෙස් ධර්මය අඩු වෙනවා. යෞවන මදේ කියන කෙලෙස් ධර්මය. දෙවෙනියට කිව්වා බුදුරජාණන් වහන්සේ නිතර නිතර හිතන්න කිව්වා. අපි ව්‍යාධි ධම්මෝ ලෙඩ වෙනවා කියලා හිතන්න කිව්වා. නිතර නිතරම හිතන්න කිව්වා. එහෙම හිතනකොට අපේ හිතේ තියෙන ආරෝග්‍ය මදේ අපි ලෙඩ වෙන්නේ අපි තමයි සුවපත්මයි මම බේතක්වත් දීලා නැහැ කියලා අන්නේ ආරෝග්‍ය මදයක් නැති වෙනවා. ඒ වගේම ලෙඩක් හැදුනට පස්සේ ඒක විඳ ගන්නත් හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ දුකෙන් තොරව ඒකට මූණ දෙන්න හැකියාව ලැබෙනවා. තුන්වෙනි එක තමයි මරණ ධම්ම. නිතර නිතර සිහිපත් කරන්න කිව්වා අපි මරණයටපත් වෙනවා කියලා. අන්න එතකොට ජීවිත මදය කියන එක නැති වෙනවා. හතරවෙනි එක තමයි සබ්බේහි මේ පියෙහි මනාපේ. අපේ ප්‍රියමනාප සියලු දේවල් අපෙන් ගිලිහිලා නැති වෙලා යනවා කියලා නිතර නිතර හිතන්න කිව්වා. අන්න එතකොට චන්ද රාගය නැති වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ යම් දෙයකට තියෙන කැමැත්ත. ඔබට යම් යම් දේවල් වලට තියෙන කැමැත්ත අඩු කරගත්තොත් ඒකෙන් දුක අඩුයි. ඔබ ගෙදර තියෙන බඩු භාණ්ඩ වලට කැමැත්ත අඩු කරගත්තොත් ඒව හොරෙක් උස්සන් ගියත් කමක් නැහැ. ඒතර එහෙම උස්සන් යනකම් බලන් ඉන්න එපා එහෙමයි කියලා. ගෙදර අනිත් අය ජීවත් වෙන්න බෑ. ඒකට ඔබට ගැටීමක් ඇලීමක් ඇති වෙන්නේ නැහැ. වේදනාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔබේ වටිනා දේවල් නැතුණත් අඬල වැළපිලා මේ වෙන්නේ මරණයක් සිද්ධ වුණත් ඔබ කැමති දේවල් වලින්
මේව නැති වෙනවා විනාශ වෙනවා කියලා අවබෝධ කරගන්නවා නම් ඔන්න ඡන්ද රාගය අඩු වෙනවා. පස්වෙනි කාරණාව තමයි අපි කර්මය දායාද කරලා අපිට කර්ම විපාක තියෙනවා. හොඳ දෙයක් කළොත් හොඳ කර්ම ලැබෙනවා, හොඳ විපාක ලැබෙනවා. නරක දෙයක් කළොත් අකුසල ලැබෙනවා. ඒ වගේම නරක විපාක ලැබෙනවා. මේක නිතරම හිතන්න කිව්වා. මෙන්න මේ පහ තමයි බුදුහාමුදුරුවෝ නිතරම හිතලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා කිව්වා. ඔබට මේ කාරණා පහ නිතරම හිතන්න පුළුවන්. මේ ඇවිත් තියෙන කාලයත් එක්ක මේ ඇවිත් තියෙන වසංගත රෝගات එක්ක ඔබේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ඔබට සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් මේවා අද ඉඳන්වත් හිතන්න පටන් ගන්න. ඒක නිසා දැන් ඔක්කොම රෝග බිය දුරුයි. දැන් නම් අපි මරණයටපත් වෙන්නේ නැහැ. අනිත් රටවල කට්ටිය ඔච්චර මරුණත් අපිට ගානක් නැහැ කියලා දැන් ප්‍රවෘත්ති වලත් ඒක පෙන්වන්නේ නැති නිසා ඒකත් අමතක වෙලා ගියාට ආයිත් ළඟට ආවට පස්සේ මේක බුදුබණ මතක් කරගන්න තියන්න එපා. දැම්ම ඉඳම හිතන්න මේක. නිතර හිතන්න. ඇඳට ගිහිල්ලා මේ කාරණා පහ හිතන්න. ඇඳට ගිහිල්ලා විතරක් හිතන්න එපා. නිතර මතක් වෙන වෙලාවෙ හිතලා සතියෙන් යුක්තව මේක අවබෝධ කරගන්න පුළුවන් නම් මේ කරුණ වෙනකොට වයසට යනකොට ලෙඩ වෙනකොට මරණයටපත් වෙනකොට ඥාතියෙක් මරණයටපත් වෙනකොට කැමති දේවල් නැති වෙනකොට පව් විපාක ලැබෙනකොට ඔබට හිත හදාගන්න පුළුවන් සකස් කරගන්න පුළුවන්. නැත්නම් ඔබ කියයි කර්මයෙන් අපිට යම් දෙයක් ලැබුණොත් මටමනේ මේක වෙන්නේ. මම මෙච්චර පින්කම් කරනවා. අටපිරිකර පූජා කරලා තියෙනවා. අටපිරිකර මෙච්චර පූජා කළා. ජයශ්‍රී මහා බෝධියට පූජා කළා. කප්පු පූජාවන් කළා. එතකොට කටින පින්කම් කළා. ඒත් මටමනේ මේ කරදර වෙන්නේ. අර අල්ලපු ගෙදර එක ආලු අරක්කු බීගෙන මස් කාගෙන ඉන්න එකට මුකුත් වෙන්නේ නැහැ කියලා අපි කියනවා. එතකොට අපේ යම්කිසි කර්ම ශක්තියක් අනුව අපිට මේ සිද්ධ වෙනවා කියලා හිතලා හිත සකස් කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයත් දන්නවනේ බිම්බිසාර රජතුමා මම මේ කතාව කීප පාරක්ම කියලා තියෙනවා. බිම්බිසාර රජතුමා මරණයටපත් වෙන්නේ හිරගෙදර. හැබැයි සෝවාන් වෙලා හිටියේ. එතකොට එහෙමයි කියලා බුදුහාමුදුරුවෝ හිරගෙදර ඉන්නකොට බලන්න ගියේ නැහැ. එහෙම බුදුහාම අග්‍රම දායකයා බිම්බිසාර රජතුමා. එතකොට බුදුහාමුදුරුවෝ හිතේ දැන් වර්තමානයේ හාල්ලා ගත්තොත් කවුරු හරි දේශපාලඥයෙක් කවුරු හරි වැඩකට නැති මිනිස්සෙක් කියලා කියත් හාල්ලා ටික ඇතැම් වෙලාවට බෝඩ් දෙල්ලගෙන එහෙම කෑ ගහනවා. බුදුහාමුදුරුවෝ එහෙම ගියේ නැහැ. මහා සංඝරත්නයත් වඩම්ම කියන බෝඩ් දෙල්ලගෙන බුදුහාමුදුරුවෝ කියලා හිරකුටිය ළඟ හිටියේ නැහැ ඉදහස් කරන්න කියලා. නිකන් හිරකුටියකටවත් ගියේ නැහැ බුදුහාමුදුරුවෝ. එහෙම ගියේ නැහැ කියලා බිම්බිසාර රජතුමා බැලෙන්නේ නැහැ. මම මෙච්චර ආරාම හදලා දුන්නා මේ මම අග්‍රපස්ථායකේ බලන්න ආවේ නෑනේ බුදුහාමුදුරු ගානක් නෑ කියලා. අපේ එහෙම වුණා නම් කොහොමද? අයෙම වෙන්න ඕනේ නෑ. මාසික සලාක දාන දීලා උලත් නීපයක් හැදිලා හරි කරදරයක් කියලා නොගියොත් බයිනෝ. මාසික සලාක දාන දෙනවා මේකට පූජා කරනවා කියලා අපි කියනවා. ඒකට අපේ ස්වභාවය. මොකද බිම්බිසාර තුමා එනකොට සෝවාන් වෙලා හිටපු ශ්‍රාවකෙක්. එතුමා මෙහෙම කියන්න ගියේ නෑ මේක තමයි මට ලැබිච්ච විපාකය. මේක මම විඳිනවා කියලා බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් තමයි මරණයටපත් වෙන්නේ. ඒක සෝවාන් වෙච්ච උපාසකයෙක් නිසා. ඉතින් අපි පුතඥ නිසා අපිට එන හිතෙනවා. අර නායක හාමුදුරුවෝ උදේ ධර්ම දේශනාවේදී කිව්වනේ කකුල් හොදනකොට එහෙම සිද්ධියක්. ඉතින් ඒ වගේ තමයි. එතකොට ඒක නිසා අපි නිතරම මෙහෙම හිතනවා නම් මේක තමයි අපේ ස්වභාවය අපිට මේක මේ වැරද්ද උනේ මේක නිසා කියලා අපිට හිත හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව අපි වටේ ඉන්න අයටම අපේ වැරද්දට බැලලා කරන වැඩේ නරක වැඩක්. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපිට වෙච්ච වැරද්ද අනිත් අයට උන්නේ නැත්තේ මොකද? ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා නිතරම හිතලා හිත කනස්සල් කරගන්න එපා. ඇයි අපේම දරුවෝ මේ විදියට උනේ? අනිත් අයගේ දරුවෝ කොච්චර හොඳයි. එහෙම කියලා හිත කනස්සල් කරගන්නත් එපා. ඒක නිසා ඔය ඇත්තන්ට රෝගාබාධ ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් කායික රෝග, අනිත් එක මානසික රෝග. කායික රෝග සුවපත් කරගන්න පුළුවන් වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ උණක් එම්බිසාවක්, කැස්සක්, බඩේ අමාරුවක් මේවට බෙහෙත් තියෙනවා. මානසික රෝග වලට බෙහෙත් අඩුයි. මානසික අංගවල එහෙම පිස්සු හැදිච්ච අය ඉන්නකොට ඒකට බෙහෙත් දෙනවා නිින්ද යනවා වගේ බෙහෙත් කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ මනසට. බුදුහාමුදුරුවෝ කොයි වෙලාවක ශරීරය හදාගන්න විදිය ඒ බර උස්සන ඒවා ඒ දේවල් බුදුහාමුදුරුවෝ සූත්‍රවල කොතනවත් කියලා දීලා නැහැ. ඒ බොන්න ඕන පිටි වර්ග, ගන්න ඕන ආහාර වර්ග මේව ගත්තම මෙහෙම ඇඟ හැදෙනවා. හාමුදුරුවෝ හොඳට ඇඟට පතට ඉන්න ඕනේ. එහෙම කියලා නැහැ. කෙසඟ සිවුරක් තියෙන උන්නාන්සේ නමක් හාමුදුරුවෝ නමක් වුණා. හිත හදාගන්න එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකට අපිට මානසික ලෙඩ ඕන හැම වෙලාවෙම තියෙනවා අපිට. රාගයේ දේශය තියෙනවා කියලා කියන්නේ මානසික ලෙඩ තමයි. නමුත් ඒවා අපිට ලොකුවට පේන්නේ නැහැ. මේක ලොකුවට ගියාට පස්සේ තමයි අපිට මේ මානසික රෝග අඳුර ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙම තමයි අපි මානසික රෝගී කියලා කියන්නේ පිස්සන් කොටුවේ ඉන්න නම් විතරයි. නමුත්
ඔබ බණ කියන මටත් බණ අහන ඔබටත් රාග දේශ මොහ තියෙනවා. ඉතින් ඒක නිසා අපි නිතර මේ මානසික රෝග වලින් පෙළෙනවා. එතකොට අපේ දෙයක් අහිමි වෙනකොට ඒක දරා ගන්න බෑ කියලා කියන්නේ ඒ මානසික අසනීපයක්. මානසික අපි දුක් වෙනවා. අපේ දෙයක් අහිමි වුණාට මේ ඈතින් තියෙන දෙයක්, gedara තියෙන දෙයක් අහිමි වෙන අපේ හිත තමයි ඒකට දුක් වෙන්නේ. ඒක අපේ අත රිදෙන්නෙත් නෑ, කකුල රිදෙන්නෙත් නෑ, බඩ රිදෙන්නෙත් නෑ. හැබැයි හිතලා ටිකක් ගියාට පස්සේ පපුව එහෙම රිදෙන්නේ නැහනේ. පපුව රිදෙන්න නැත්නම් එහෙම වෙනවා. ඒතර හිත තමයි අපේ රිදෙන්නේ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ හිත සකස් කරගන්න විදිහ කිව්වේ. ඒක නිසා හැමදේම විනාශ වෙනවා, මරණයට යනවා, වයසටපත් වෙනවා. මෙහෙම දේවල් හිතනකොට හිත සකස් කරගන්න පුළුවන්. අන්න එහෙම හිතාන්නෙම නැති කෙනෙකුට ඕක වුණ ගමන් දඩස් ගාලා මේක කරගන්න බෑ. කන්තකස්සයටත් උනේ එහෙමයි. වෙනස් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ ප්‍රිය කෙනා නැති වෙනවා. එයාට ඒක හිතා ගන්න බැ වුණා. කොණ්ඩේ කපලා සිද්ධාර්ථ කුමාරයා යනකොට පපුව පැයිලා මම. චන්න ගියා. ඉතින් එයා අඬ වේදනාවෙන් ගියා. එතකොට අපිත් එහෙම හිතලා හිතුවේ නැත්නම් එහෙම හැදෙනවා. ඔයත්ෝ අහලා තියෙන්නේ සමාජ ජීවත් වෙනකොට ඕන තරම්. නොහිතපු වෙලාවක heart attack එකක්, අපුවේ අමාරුවක් කිය. මොකක් හරි දරුණු දෙයක් එකපාරටම හිතිලා දරා ගන්න බැරුව. ඒක නිසා මේ හිත සකස් කර ගැනීම බොහොම වැදගත්. කයට බෙහෙත් දෙන්න ඕන තරම් කට්ටිය හිතට බෙහෙත් දෙන්න කට්ටිය නැහැ. ඒක නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ කියපු කාරණාවන් නිතර මෙනෙහි කර ගන්නවා නම් ඔබට එන හිතේ ප්‍රශ්න ඇතැම් දුක් වේදනාවන් මේකෙන් අඩු කරගන්න, සමනය කරගන්න පුළුවන්. ඒක නිසා මේ කියපු දහම් කාරණාවන් අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මේ ධර්මයේ දහම් අවබෝධයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.